භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා. මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා. මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු ශාසන ආරක්ෂකයින් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි, අද මේ පින්වත් හැම දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසූ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊ타ත්ම වටින ධර්ම කාරණාවක් ශ්‍රවණය කරගන්නටයි අද සද්ධර්ම දේශනාව සඳහා මා ඊ타ම වැදගත් වටින ධර්ම කාරණාවක් මාතෘකාව හැටියට තෝරා ගත්තා. අද මාතෘකා කරගත්තේ සබ්ද කියන සූත්‍ර දේශනාව. මේ දේශනාව සංග්‍රහ වෙලා තියෙන්නේ අංගුත්තර නිකායේ 3 වෙනි පොතේ 64 වෙනි පිටුවේ. දවසක් බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට ඊටාම වැදගත් කරුණක් දේශනා කරනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, මේ ලෝකයේ තිසරණ කෙරෙහි යමෙකුට ශ්‍රද්ධාව තියෙනවා නම්, කාට හරි තෙරුවන් කෙරෙහි නොවෙනස් වෙන ශ්‍රද්ධාවක් තියෙනවා නම්, ඒ ශ්‍රද්ධාව තියෙන ශ්‍රද්ධාවන්තයව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා නිවන් දකින්නකම්ම රකින්නවා කියලා. ඒ ශ්‍රද්ධාවන්තයව නිවන් දකින්නකම්ම රකින්නවලු. භාග්‍යවතුන් වහන්සේ හරියට ශ්‍රද්ධාවන්තයට දීපු රක්ෂණාවරණයක් වගේ. මේක බොහොම විශේෂ කාරණාවක්. මේ කාරණාව මේ තරම් විශේෂ වෙන්නේ ඒ භාග්‍යවතුන් වහන්සේ ලබා දුන්න පුරුද්දක් නිසා. කොහොමද පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ මේ සසර සත්‍යව රකින්නවා කියලා කියන්නේ? නිවන් දකින ಜಾති දක්වාම ශ්‍රද්ධාව තියෙනවා නම්, ඒ ශ්‍රද්ධාව තියෙන ශ්‍රද්ධාවන්තයට ආර්යයන් වහන්සේලාගෙන් සත්පුරුෂයන් වහන්සේලාගෙන් ආරක්ෂාව ලැබෙනවා. කවුද මේ ආර්යයන් වහන්සේලා කියන්නේ? බුදුවරු, පසේ බුදුවරු, මහරහතන් වහන්සේලා. සත්පුරුෂයන් වහන්සේලා කියන්නේ බ්‍රහ්ම ලෝකවාසී ආර්යෝ බ්‍රහ්මයෝ,
දිව්‍ය ලෝක වාසී ආර්යෝ බ්‍රහ්මයෝ ඒ පිරිසව හඳුන්වන්නේ සත්පුරුෂයන් වහන්සේලා කියලා. මේ සත්පුරුෂයන් වහන්සේලා පින්වත්නි අපව රකින්නවා කියලා පොරොන්දු වෙනවා. මේ කාරණාව පින්වතුනි ඊටාම වැදගත් කාරණාවක්. ඊටාම වැදගත් කාරණාවක් වෙන්නේ පින්වතුනි උන්වහන්සේලා අපේ රකින්න විදිහ දිහා දැක්කම. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි යමෙකුට ශ්‍රද්ධාව තියෙනවා නම් ආර්යයන් වහන්සේලා සත්පුරුෂයන් වහන්සේලා ඉස්සර වෙලාම අනුකම්පා කරනවා කියලා කියන්නේ ඒ ශ්‍රද්ධාව තියෙන ශ්‍රද්ධාවන්තයටයි අසද්ධාවන්තයට නෙමෙයි. මුලින් අනුකම්පා කරන්නේ ශ්‍රද්ධාව තියෙන ශ්‍රද්ධාවන්තයට අසද්ධාවන්තයට නෙමෙයි. කාගේ හරි ළඟට වඩිනවා නම් ඉස්සර වෙලාම වඩින්නේ සද්ධාව තියෙන ශ්‍රද්ධාවන්තයාගේ ළඟට. අසද්ධාවන්තයාගේ ළඟට නෙමෙයි. කාගේ හරි දානයක් පිළිගන්නව නම් ඉස්සර වෙලාම පිළිගන්නේ ශ්‍රද්ධාවන්තයාගේ දානයයි අසද්ධාවන්තයාගේ දානය නෙමෙයි. කාට හරි බණක් කියනව නම් ඉස්සර වෙලාම බණ කියන්නේ ශ්‍රද්ධාව තියෙන ශ්‍රද්ධාවන්තයටයි අසද්ධාවන්තයට නෙමෙයි. මේ කාරණාව පින්වත්නි ඊටාම වැදගත් කරුණක්. ශ්‍රද්ධාව තියෙන ශ්‍රද්ධාවන්තයව කරුණු 4කින් රකින්නවා. මරණින් මතුව ඒ ශ්‍රද්ධාවන්තයා ඒ කාන්තේම මතු භවයේ සුගති සම්පත් ලබනවා. මේක අතිශයින්ම වැදගත් කරුණක්. පින්වතුනි මේ ආර්යයන් වහන්සේලා අපට කොහොමද උදව් කරන්න කියන කාරණාව අපට තීරණය කරන්න බෑ. මොකද ආර්යයන් වහන්සේලා අපට උදව් කරන්නේ අපට ඕන විදියට නෙවෙයි අපට ප්‍රයෝජනයක් ඇති වෙන විදියට. මොකද නැත්තම් අපි හිතනවනේ ලෙඩක් හැදුනොත් ඒ ලෙඩේ හොඳ කරන්න ඕන. කන්න බොන්න නැති වුණොත් කන්න බොන්න දෙන්න ඕන. අපි හිතනවා මේක තමයි විය යුත්තේ කියලා. පින්වතුනි ආර්යයන් වහන්සේලා අපට උදව් කරන්නේ සත්පුරුෂයන් වහන්සේලා අපට උදව් කරන්නේ අපි කැමති විදියට නෙවෙයි අපට අවශ්‍ය විදියට. මොකද කෙනෙකුට හිතෙන්න පුළුවන් කෙනෙකුගේ ළඟ ධනිය නෑ. හැබැයි බුදු වඳිනවා. පුළුවන් විදිහට දන් දෙනවා. සිල් රකින්නවා. සමහර වෙලාවට මේ මිනිස්යාගේ දුප්පත්කම නිසා මෙහෙම ඉන්න වෙන්න පුළුවන්. හැබැයි අපි හිතමු බැරි වෙලාවක්වත් ඒ කියන දුප්පත් කෙනාට ලොකු ධනයක් ලැබුණොත් පින්වතුනි අර ශ්‍රද්ධාව වෙනස් වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඒ කාරණාව ආර්යයන් වහන්සේලා දන්නව වෙන්න පුළුවන්. මේ කෙනාට ලොකු ධනයක් ලැබුණොත් කරන පින්කම් ටිකක්වත් කරන්නේ නැහැ. ඒතකොට මේ මනුස්සයාට ධනෙ ලැබීම ලාභයද අලාභයද? අලාභය. ඒකයි මම සඳහන් කළේ මේ සත්පුරුෂයන් වහන්සේලාට උදව් කරන විදිය, සත්පුරුෂයන් වහන්සේලා ආර්යයන් වහන්සේලා උදව් කරන විදිය අපි කැමති වෙන විදියට නෙවෙයි උදව් කරන අපට ඕන විදියට. බලන්න පින්වතුනි චත්ත මානවක
භාග්‍යවතුන් වහන්සේ කාලේ හිටපු චත්තමානවක. ඒ චත්තමානවක ශිල්පායතනේ ශිල්ප ඉගෙනගෙන ගුරුවරයාට ගුරු පඬුරු අරගෙන එන්න ගමට ආවා. පහෝදා උදේම කහවණු 1000ක් අරගෙන ගුරුවරයා හමු වෙන්නට යන බව පින්වතුනි ගමේමයි දැනගත්තා. ඒක දැනගත්තා හොරු පිරිසක්. දැන් හෙට උදේම චත්තමානවක යනවා ගුරුවරයාට කහවණු 1000ක් අරගෙන ගිහලා දෙන්න. හොරු පිරිස මොකද කළේ? මග රැකගෙන හිටියා චත්තමානවක මරලා සල්ලි ගන්න. මහා කරුණා සමාපatti ඥානයෙන් ලෝකයේ දිහා බලන භාග්‍යවතුන් වහන්සේට පින්වතුනි මේ කාරණාව පෙනුණා. උන්වහන්සේ දැනගත්තා චත්තමානවකට සසරේ ගෙතර වෙන්න තරම් මහා භාග්‍යයක් තියෙනවා. හැබැයි දැන් මැරෙන්න යන්නේ. හැබැයි දැන් මැරුණොත් චත්තමානවකට ওই ගමන යන්න බෑ. මොකද මරණින් මතු දුගතියට යන්න පුළුවන්. ඒ නිසා බුදුහාමුදුරුවෝ මොකද කළේ? භාග්‍යවතුන් වහන්සේ චත්තමානවක එන මාර්ගයේ හොරු පිරිසට කලින් චත්තමානවකට මුණ ගැහෙන විදිහට වැඩ හිටියා. ඒ වෙලාවේදී පින්වත්නි චත්තමානවක භාග්‍යවතුන් වහන්සේ දැකලා භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදීමක් ඇති කරගත්තා. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවක් අහලා චත්තමානවක තෙරුවන් සරණ ගියා. හැබැයි එතනින් එහා පැත්තට මාර්ගයක් ඵලයක් ලබන්න බැරි වුණා. චත්තමානවක මද දුරක් ගියා. යනකොට හොරු පිරිස මැරුවා. ඒ චත්තමානවක ගයපු බුදුගුණ ගාතාවක්නේ අපි ඔය පාසල් නිමාවටපත් වෙලා කියන්නේ. යෝ වදතං පවරෝ මනුජේසු ශාක්‍ය මුනි භගවා වාකත කිච්චෝ කියලා අපි කියන්නේ. ඒ තමයි පින්වතුනි චත්තමානවක කියපු බුදු ගුණ. තිසරණ වන්දනා කරපු ගීය. හැබැයි චත්තමානවක ඒ වෙලාවේ මරණින් බේරන බුදුහාමුදුරුවෝ දුන්නේ නැහැ. බේරන්න බැරි කමකුත් නැහැ. භාග්‍යවතුන් වහන්සේ චත්තමානවකව මරණින් බේරනවා නම් බේරන්නේ මරණය එන වෙලාවෙන් පස්සේ වෙලාවක චත්තමානවකට නිවන් දකින්න තරම් ඉන්ද්‍රියන් වැඩෙනවා නම් විතරයි. ඒ කාරණාව නිසා විතරයි චත්තමානවකව බේරන්නේ. එතනින් මෙහා පැත්තට බේරන්නේ නැහැ. මොකද චත්තමානවක පින්වත්නි සුගතියට ගිහිල්ලා ඉන් පසුවයි මාර්ගයට එන්නේ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ චත්තමානවකට එහෙම පිහිට වුණා. භාග්‍යවතුන් වහන්සේගේ කාලේ හිටියා උග්ග කියලා සිටුවරේ. භාග්‍යවතුන් වහන්සේ උදෙසා දවසක් දානයක් පූජා කරනවා. භාග්‍යවතුන් වහන්සේ පසුපස්සේ දන් දීලා භාග්‍යවතුන් වහන්සේගේ පස්සෙන් පාත්‍රයත් අරගෙන මේ සිටුවරයා පන්සලට එන්න හදනවා. නමුත් භාග්‍යවතුන් වහන්සේ දන්නවා මොහු මාත් සමග ආවක් කියලා ප්‍රයෝජනයක් නැති නිසා භාග්‍යවතුන් වහන්සේ කියන නැවත යන්න කියලා ගෙදර. උග්ග සිටුවරයා පන්සලට යනවා. යන අතර මග තුල වැද්දෙක් මොයෙකුට විදපු එක්තරා ඊතලයක් මේ උග්ග සිටුවරයාගේ ඇඟේ වැදුනා. මරණයටපත් වුණා. හැබැයි ඒ වෙනකොට සිටුවරයා සෝවාන් ඵලෙ ලබලා හිටියේ. භික්ෂුන් වහන්සේලාත් ඇවිල්ලා කියනවා බුදුරජාණන් වහන්සේගේ පස්සෙන් ආවේ නැත්තම් මේ සිටුවරයා මැරෙන්නේ නැහැ කියලා. නමුත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන මහණෙනි යමෙක් යම්කිසි කර්මයක් කළොත්
හරියට දරුණු හොරෙකුට හතුරුකමක් කරනවට වඩා දරුණු හොරෙකුට හතුරුකමක් කරනවට වඩා භයානකයිලෝ තමන්ගේ හිතින් අකුසල කර්මයක් කරන එක. මිච්ඡා පනිහිතං චිත්තං පාපියෝ නං තතෝ කරි. වැරදි දෘෂ්ටියක් ඇති කරගෙන අකුසලයේ හිත පිහිටුවන එක ඊට වඩා භයානකයි. මොකද අපි හොරෙකුට හතුරුකමක් කළොත් ඒ හොරා අපට ජීවිතයට අභියෝගයක් වෙන්නේ එක ජීවිතයක පමණයි. උපරිමෝ නම් එක සැරයක් ඇවිල්ලා අපිව මරයි. නමුත් අපි අකුසලයක් කළොත් හිතකි ඒක එකවාරකින් අපට විපාක දීලා කෙලවර කරනවද? නෑ. අපට එකවාරකින් විපාක දීලා කෙලවර කරන්නේ. අපට ජීවිත 100,000 ගණනක් යනකම් ඒ අකුසල කර්මයේ විපාක අපට ලබලා දෙනවා. ඒකයි දරුණු හොරෙකුට හතුරුකමක් කරනවට වඩා භයානකයි කියලා අදහස් කළේ අපේ මේ හිත. ඊට වඩා වැඩි වාර ගාණක් අපව නිරයට ඇදලා දානවා. පින්වතුනි, භාග්‍යවතුන් වහන්සේ අපට උදව් කරනවා ඒ අපේ සංසාර දියුණුවට විතරයි. හැබැයි ඒ උදව්ව ලබන්නට නම් පින්වත්නි, මම අර කලින් මතක් කළා වගේ අපි තුල පින්වතුනි විශේෂ ගුණාංගයක් දියුණු කරලා තියෙන්නට ඕන. ඒක දියුණු වෙන්නේ ශ්‍රද්ධාව නිසා. මොකක්ද මේ විශේෂ ගුණාංගය? විශේෂම ගුණාංගය තමයි පිටුතර අපි කලිනුත් මේ වචනේ පිළිබඳ විශේෂ දේශනාවල් පවත්වලා තියෙනවා. සමහර දේශනාවලට එකතු කරගෙනත් තියෙනවා. නමුත් නැවත මේ වචනේ මා එකතු කරගන්නේ මොකක්වත් නිසා නෙවෙයි. ඒ තරමටම මේ වචනේ තිබෙන අර්ථය අපට හිතට දැනෙන්න ඕන නිසා. ඒ තමයි පිටුතුනි කල්යාණ සංපවංකතා කියන ගුණය. මොකද මේ කල්යාණ සංපවංකතා කියලා කියන්නේ? කල්යාණ මිත්‍රයෙක් ලැබීමයි ඒ ලබන කල්යාණ මිත්‍රයාගෙන් උපකාරයක් ලැබීමයි කියන කාරණාව ඉතා විශේෂයි. අපට කල්යාණ මිත්‍රයෙක් ලැබෙන්නත් ඕන. ලැබෙන කල්යාණ මිත්‍රයාගෙන් විශේෂ උපකාරයක් ලැබෙන්නත් විශේෂ පිනක් අපට තියෙන්නට ඕන. හැබැයි කල්යාණ මිත්‍රයෙක් අපට ලැබුණ වගේ නෙවෙයි ඒ කල්යාණ මිත්‍රයාගෙන් පින්වතුනි අපට උපකාරයක් ලැබුණ නැති වුණොත් ඒක ලොකු පාඩුවක්. උපකාරයක් ලබන්නට නම් අපි තුල දියුණු වෙලා තියෙන්නට ඕන විශේෂ ගුණාංගයක්. ඒ තමයි කල්යාණ සම්පවංකතා කියන ගුණය. මේ කල්යාණ සම්පවංකතා කියන ගුණය අප තුල පින්වතුනි දියුණු කරගත්තොත් මේ සත්පුරුෂයන් වහන්සේලාගෙන් ආර්යයන් වහන්සේලාගෙන් විශේෂ අනුග්‍රහයක් අපේ ජීවිතයට අපට ලබන්න පුළුවන්. මේක අතිශයින්ම වැදගත් කාරණාවක්. පින්වතුනි හිතලා බලන්න භාග්‍යවතුන් වහන්සේ මිනිමරපු මිනිසුන්ව බේරගෙන සසරින් එතර කළා. නමුත් කවදාවත් භාග්‍යවතුන් වහන්සේ අල්ලපු ඇටි ඌරු මරපු වැද්දට ගිහිලා බණ කියලා සසරින් එතර කෙරෙව්වද? නෑ. ඌරු මරපු වැද්දට බුදුහාමුදුරුවෝ පිහිටුනේ නේ. නමුත් පින්වතුනි මිනිමරපු මිනිසුන්ව සසරින් එතර කෙරෙව්වා. ඇයි එහෙම උනේ? ඒ ඌරු වැද්දට කල්යාණ සම්පවංකතා කියන ගුණයනේ. කල්යාණ මිත්‍රයන් කෙරෙහි නැමුණු හිත ඔහුගේ ළඟ නැහැ. ඒ නිසා පින්වතුනි ඔහුට එතනට ගිහිල්ලා පිහිට වෙන්න තරම් ශක්තියක් ආර්යයන් වහන්සේලාගේ ළඟ නැහැ. නමුත් බලන්න බුදුහාමුදුරුවෝ යොදුන් 16ක් දුර ගෙවාගෙන කුඹල්හලක රැයක් පහන් කරලා
පුක්කුසාති මහරජතුමාට බණ කිව්වා. හැබැයි භාග්‍යතුන් වහන්සේ එහෙම බණ කිව්වට පිංගුතුනි සමහර අයව දැක්කත් නොදැක්ක වගේ ගියා. මහදන සිටුවරයා බලන්න පිංගුතුනි මේ මහදන සිටුවරයා බුදුරජාණන් වහන්සේව දැකපු වෙලාවේ භාග්‍යතුන් වහන්සේ මහදන සිටුවරයා පිළිබඳ කියනවා ආනන්ද හාමුදුරන්ට, ආනන්ද මේ මහදන සිටුවරයා මුල් කාලේ මගේ ශාසනයට ආවනම් මේ මාර්ගඵල ලබනවා. දැන් මේ මහදන සිටුවරයා මගේ ශාසනයට ආවනම් මේ මාර්ගඵල ලබනවා. ලබනවා කියකිය ලබන්නේ නැද්ද? නේ ලබනවා. හැබැයි භාග්‍යතුන් වහන්සේ කියලා බණ කිව්වේ නේ. ඇයි බණ කිව්වේ නැත්තේ? ඒ ඔහුගේ ළඟ අර කල්යාණ සංපවංකතා කියන ගුණය පිංගුතුනි නැති නිසා. එහෙමනම් පිංගුතුනි මේ කාරණාව අතිශයින්ම වැදගත් කරුණක්. අතිශයින්ම වැදගත් කරුණක් මේ කාරණාව අප තුළ දියුණු කරගන්නට. එහෙම දියුණු කරගත්තොත් පිංගුතුනි අපි මේ කල්යාණ මිත්‍රයන් කෙරෙහි නැමුණු හිතක් අපේ ජීවිතය තුළ උපදව ගත්තොතින් ඒකාන්තයෙන්ම සංසාරේ නිවන් දකින්නකම්ම පිංගුතුනි ආර්යයන් වහන්සේලාගෙන් අපට සුවිශේෂී අනුග්‍රහයක් ලැබෙනවා. සසරේ ඇවිදිනකොට පිංගුතුනි අපට යුග දෙකක් මුණ ගැහෙනවා. එක යුගයක් තමයි බුද්ධෝත්පාද කාලය. අනිත් යුගය අබුද්ධෝත්පාද කාලය. බුද්ධෝත්පාද කාලයේදී බුදුරජාන් වහන්සේලාගෙන් රහතන් වහන්සේලාගෙන් අනුග්‍රහය ලැබෙනවා. නමුත් පින්වතුනි අබුද්ධෝත්පාද කාලවල අනුග්‍රහය ලැබෙන්නේ කාගෙන්ද? අබුද්ධෝත්පාද කාලවල අනුග්‍රහය ලැබෙන්නේ පින්වත්නි පසේ බුදුරජාන් වහන්සේලාගෙන්. එහෙම අනුග්‍රහය ලබන්න අපි කොච්චර භාග්‍යවන්ත වෙන්න ඕනද? අබුද්ධෝත්පාද කාලවල පින්වතුනි ධර්මයේ අතිශයින්ම දුර්ලභයි. කොච්චර දුර්ලභද කියලා කියනවා නම් සමහර රජවරු තමන්ගේ රාජ්‍ය දන් දීලා තියෙනවා බණපද 4කට. තමන්ගේ මුළු ජීවිතේම දන් දීලා තියෙනවා බණපදයක් අහන්න. දහම්සොර රජතුමා ජීවිතේම දන් දෙන්න ගියානේ. බණපද 4කට. ඒ තරම් පින්වතුනි මේ ධර්මයේ දුර්ලභයි. එතකොට හිතන්න ධර්මීය සුලභ කාලයේදී අපේ සමහර අය හැසිරෙන විදිය දිහා දැක්කම ධර්මීය දුර්ලභ කාලයේදී පින්වතුනි හැසිරෙන හැසිරීම රටාව ගැන අපේ පින්වතුන් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. එදාට අපිව සසරින් මුදවන්නට අප තුළ වීරියක් ඇති කරවන්නට අපට සංසාරේ පිහිටක් ලබන්නට නම් ඉන් එක්කම ආර්යයන් වහන්සේ තමයි පසේ බුදුරජාන් වහන්සේලා පමණයි. එහෙම පසේ බුදුරජාන් වහන්සේලාගෙන් අනුග්‍රහ ලැබපු කී දෙනෙක් අපේ ශාසනයේ ඉන්නවද? බිම්බිසාර මහරජතුමාගේ රාජ්‍යයේ ඒ කියන්නේ රජගහනුවර හිටියා අමිතභෝගී සිටුවරු 5 දෙනෙක්. අමිතභෝගී කියන්නේ තමන්ගේ ළඟ තියෙන ධනේ වටිනාකම තමන් දන්නේ නැහැ. ඒකේ අමිතභෝගී කියලා කිව්වේ. ඒ අමිතභෝගී සිටුවරු 5 දෙනා පින්වත්නි අතර විශේෂ කෙනෙක් හිටිය ජෝතික කියලා සිටුවරේ. මේ ජෝතික සිටුවරයා පෙර අබුද්ධෝත්පාද කාලයක එක පවුලක බාල සහෝදරය වෙලා ඉපදුනා. තමන්ටයි තමන්ගේ වැඩිමහල් සහෝදරයට තිබුණා උක්වගාවක්. දවසක් මල්ලි යනවා උක්වගාව බලන්න. ගියපු වෙලේ තමන්ගේ උක්වගාවෙන් එක උක්දණ්ඩකුත් අයියාගේ උක්වගාවෙන් තවත් උක්දණ්ඩකුත් උක්දණ්ඩු දෙකක් අරගෙන එනවා. එදා ගන්ධමාදන පර්වතයේ වැඩ හිටපු එක පසේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ දිහා බලනකොට අද මම කාටද පිහිට වෙන්නේ කියලා දැක්ක මේ තරුණයව. පසේ බුදුරජාණන් වහන්සේ ඒ තරුණයා එන මාර්ගයේ පිණ්ඩපාතේ වැඩියා. පින්වතුනි වඩිනකොට
තරුණයා පසේ බුදුරජාන් වහන්සේ දැකලා තමන්ගේ අතේ තිබිච්ච උක්දණ්ඩු දෙකෙන් එක උක්දණ්ඩක් උන්වහන්සේට පූජා කළා. නමුත් පූජා කළාට හිතට මදි. මොකද උක්දණ්ඩේ උක්යුෂ පාත්‍රේ පිරෙන්නවත් තිබුණේ. ඒ නිසා ඔහු මොකද කළේ? අයියට ගෙනාපු උක්දණ්ඩත් පසේ බුදුරජාණන් වහන්සේට පූජා කරා. පූජා කළ මෙහිම හිතනවා අයියා බැරි වෙලාවක්වත් උක්දණ්ඩ ඉල්ලුවොත් මං ඒකට ගියපු වියදම දෙනවා. හැබැයි පින ඉල්ලුවොත් මං පින් දෙනවා. ගෙදර යනකොට අයියා අහනවා ගියපු ඉලේ උක්දණ්ඩක්වත් කපාගෙන ආවේ නැද්ද කියලා. එතකොට කරුණු කාරණා අයියට පැහැදිලි කළ දෙනවා. නමුත් අයියා ඉල්ලන්නේ පින්. පින අනුමෝදන් කරා. අයියා ප්‍රාර්ථනා කළා ඊළඟ ජීවිතේදීම මට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා. මල්ලි ප්‍රාර්ථනා කරා දෙව්මිනි සැපත් කෙලවර උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය ලැබේවා කියලා. දැන් දෙන්නත් එක්ක ඒ ජීවිතය ගත කරලා මරණින් මතුව දෙව්ලෝ උපන්නා. දෙව්මිනිස් සැප සම්පත් විඳලා විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලයේදී එක කුල ගෙදරක ඉපදුනා. උපන් ගෙදර වැඩිමලා විදියටත් බාලයා විදියටත් ඉපදුනේ. දවසක් වැඩිමල් සහෝදර යනවා බුදුහාමුදුරන්ගේ බණක් අහන්න. දේශනා වහලා නිමාවට පත් වෙනකොට ගිහි ජීවිතය ගැන පුදුමාකාර කලකිරීමක් ඇති වුණා. ඒ වෙලාවේදී මල්ලිගෙන් අවසර ලබාගෙන අයියා ගිහලා පැවිදි වුණා. නොබෝ දිනකින් අර ප්‍රාර්ථනා කරපු විදියටම චතුරාර්ය සත්‍ය ධර්මය ලැබුවා. දවසක් මල්ලි යනවා ගිහිල්ලා සහෝදර රහතන් වහන්සේට කියනවා ස්වාමීනි ඔබ වහන්සේ නම් මේ සසරින් මිදුණා. නමුත් මම තාම සසර ඇවිදින කෙනෙක් වෙලා. ස්වාමීනි මම මේ ඉන්න තැන ඉඳලා මට සසරින් එතර වෙන්නට පුළුවන් මාර්ගයක් කියන්න කිව්වා. කෙනෙක් පින්කමක් කරන්න. ඉතින් ඒ වෙලාවේ රහතන් වහන්සේ කියනවා ඔබ පුළුවන් නම් භාග්‍යවතුන් වහන්සේට බුදු කුටියක් හදලා පූජා කරන්න කිව්වා. සතුටටපත් වෙච්ච මල්ලි ගෙදර ඇවිල්ලා පින්වතුනි කුටියක් හදනවා. මුළු කුටියම හදන්නේ පින්වතුනි මැණික් වලින්. මැණික් වලින් කුටිය හදලා භාග්‍යවතුන් වහන්සේට පූජා කරනවා. තවත් බොහෝ පින් දහම් කරගෙන මරණයටපත් වෙලා අපේ භාග්‍යවතුන් වහන්සේගේ කාලයේදී රජගහ නුවර එක සිටු පවුලක ඉපදුනා. අවුරුදු 16ක් සම්පූර්ණ වෙනකොට ශක්‍ර දෙවියෝ විසින් විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා ලබා මාලිගා 7කින් යුක්ත මාලිගාවක් හදලා දෙනවා. මුළු මාලිගාවම මෙනි. මාලිගාව වටේට තියෙනවා පින්වතුනි සතර මහා නිදාන 4. මාලිගාව වටේට ප්‍රාකාර 7ක් තියෙනවා. එක ප්‍රාකාරයක යක්ෂයෝ 1000ක් ඉන්නවා. දෙවෙනි ප්‍රාකාරයේ යක්ෂයෝ 2000ක් ඉන්නවා. තුන්වෙනි ප්‍රාකාරයේ යක්ෂයෝ 3000ක් ඉන්නවා. ප්‍රාකාර 7ෙම යක්ෂයෝ 7000ක් ඉන්නවා. යක්ෂයෝ තමයි ආරක්ෂාවට ඉන්නේ. හැම ප්‍රාකාරයකම කල්ප වෘක්ෂී බැගින් තියෙනවා. සිටුවරයට ලැබුණු කාන්තාව ලැබුණේ උතුරු කුරු දිවයිනේ. උතුරු කුරු දිවයිනේ කාන්තාව ඉතාම විශේෂයි. ඒ විතරක් නෙවෙයි. මාලිගාවේ කිසි තැනක ගින්දර නැහැ. ආලෝකයේ සපයන්න තියෙන උතුරු කුරු දිවයිනේ ගෙනාපු මැණික් ගල් ආහාර වශයෙන් තියෙන්නේ උතුරු කුරු දිවයිනේ ගෙනාපු සොයන් ජාත හැල්සහල්. පින්වත්නි ඒ තරමටම ඒ සිටුවරයට සැප සම්පත් ලැබුණා.
බලන්න පින්වතුනි, මේ තරම් සැප සම්පත් ගොඩක් ලැබුණේ මොකක් නිසාද? ඒ තරම් සැප සම්පත් ගොඩක් ලැබුණේ අර පසේ බුදුරජාණන් වහන්සේගෙන් ලැබිච්ච අනුග්‍රහය නිසා. මම ඒකේ සඳහන් කරේ සසරේ එවැනි ආර්ය උත්තමයන් වහන්සේලාගෙන් අනුග්‍රහයක් ලබන්නට නම් පින්වතුනි අපට විශේෂ අනුග්‍රහයක් අප තුළ දියුණු වෙලා තියෙන්නට ඕන. ඒ තමයි අර කල්යාණ සම්පවංකතා කියන ගුණය. එහෙම තිබුණොත් ආර්යයන් වහන්සේලා කිසි කලක පින්වතුනි අපිවත් අරින්නේ නැහැ. මොකද උන්වහන්සේලාට අපි ළඟට ඇවිල්ලා පිහිට වෙන්න සිතක් පහළ වෙන්නට ඕන. ඒ සිත උන්වහන්සේලාට පහළ වෙන්නේ අප තුළ ශ්‍රද්ධාව දියුණු කරගෙන මේ ආර්යයන් වහන්සේලා සත්පුරුෂයන් කෙරෙහි නැමුණු හිතක් උපදවා ගත්තොත් පමණයි. එහෙමනම් මේ කාරණාව ඔබ තුල දියුණු කරගන්න පුළුවන් නම් මම හිතනවා ඔබටත් සසරට පින්වතුනි විශාල ප්‍රයෝජනයක් ලබන්නට පුළුවන්කමක් ලැබෙයි කියලා. එහෙමනම් දේශනාවට තිබෙන කාල වේලාවත් නිමාවටපත් වෙලා තිබෙන නිසා අපි මේ දේශනාව මෙතකින් නිමාවටපත් කරනවා. ධර්ම ශ්‍රාවක ඔබ හැම දිනා තුළම මේ උදාර ශ්‍රද්ධාව නම් අති උතුම් ගුණය දියුණු කරගෙන සත්පුරුෂයන් කෙරෙහි නැමින කල්යාණ සම්පවංකතා කියන ගුණය දියුණු කරගෙන මේ ජීවිතේ බොහෝ පින් දහම් කරගන්නත් සසර ගමන සුවපත් කරගන්නත් නිවන් දකින ජාති දක්වාම ශ්‍රද්ධාව දියුණු කරගන්නත් ආර්යයන් වහන්සේලාගේ සත්පුරුෂයන් වහන්සේලාගේ රැකවරණය ඔබ අප හැම දිනාටම ලබන්නත් මේ උතුම් ධර්ම ශ්‍රවණානිසංස ධර්මයෙන් ලැබූ සියලු කුසල් උපකාරයක්ම වේවා කියලා අපි මේ වෙලාවේ සාදු කියා ප්‍රාර්ථනා කරගමු. එහෙමනම් අද දවසේදී මේ උතුම් සද්ධර්ම දේශනාව මේ විදියට මුළු මහත් ලෝකයා කෙරෙහිම මහත් අනුකම්පාවෙන් දේශනා කරවන්නට ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ මීගස්සාර පදිංචි H.A. ප්‍රේමරත්න මහතා, H.N.G. ළමාහාමි මහත්මිය, H.A. කුලතුංග මහතා, මීගස්සාර වික්‍රම නිවසේ සියලු දරුමුණුපුරන් සහ පානුදුර වික්‍රමාරච්චි පවුලේ දරුවන්, වාද්දුව පවුලේ දරුවන්, මුල්කිරිගල පවුලේ දරුවන්, මීගස්සාර ගලගා කොරටුව නිවසේ H.A. විමලාවති ඇතුළු පවුලේ දූ දරුවන්, මීගසාරේ පදිංචි H.A. නන්දනී, H.A. ප්‍රියන්ත, H.A. ලීලාවති, H.A. අජන්ත ඇතුළු පවුලේ සියලු දූ දරුවන් විසිනුයි අද මේ පින්කමේ දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ. මේ පින්තුන් බලාපොරොත්තු වෙනවා H.A. අන්දිරිස්, H.A. පින්හාමි, H.N.J. ජේමිස් යූජින් හාමි, M.K. ගුණපාල, L.P. මැණික්හාමි, ඇසිලින් නරසිංහ, U.M. ඩේවිඩ්, K.K. නෝනහාමි, H.A. කසුන් චතුරංග රණවිරු පුතුණුවන්, එවැගේම අර්නෝලිස් පියාණන්, යසවති මෑණියන්, H.A. සිරිසේන, H.A. හින්නිහාමි, K.L. සෝමපාල ඇතුළු නමි මිය පරලෝ ගියපු සියලු මීගේ ඥාතින්ට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ හැම දිනාටම මේ සියලු කුසල් අනුමෝදන් කරමි අනුමෝදන් වේවා. ඒ ඇතුළු කොට නමි මිය පරලෝ ගියපු සියලු මීගේ ඥාතීන් මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම දිනාගේම භවගාමී ජීවිත සුවපත් වේවා ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගනිත්වායි සාදු 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 කියා පින් අනුමෝදන් කරමු. ඒ වගේම රැස් කරගත්තා වූ උදාර කුසලානිසංස ධර්මයන්ගේ බලයෙන් 2021 7/19 වන දිනට වසර 80ක් සම්පූර්ණ වෙන ප්‍රේමරාජ මහත්මයාටත් දීර්ඝායුෂ සම්පන්නිය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම 2021 3/19 වන දිනට වසර 74ක් සම්පූර්ණ වන ළමාහාමි මහත්මියටත් ඒ වගේම ජිනදාස වික්‍රමාරච්චි වසර 100ක් සම්පූර්ණ වීම නිමිති කරගෙන එතුමාටත් ඒ වගේම UP අන්ද්‍රයස් ඇතුළු සියලු දරුවන්ටත් ආශිර්වාදේ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම වසර 77ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් දිනෝරිස් මහත්මයාටත්
ඒ වගේම නිසල් රශ්මික පුතුණුවන් ඇතුළු පවුලේ හැම දිනාටමත් ආශිර්වාදේ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ හැම දිනාටමත් නිදුක් භාවයේ ලැබේවා, නිරෝගී භාවයේ ලැබේවා, කායික මානසික සුවපත් භාවයේ සැලසේවා. හැම දිනාටම උතුම් වූ යහපත් බලාපොරොත්තු පැතුවන් ඉටු කරගෙන නිරන්තරයෙන්ම බොහෝ කුසල් දහම් වඩාගෙන තමන්ගේ ජීවිතේ සුවපත් කරගන්නට මේ සීල කුසල ධර්මියෝ හේතු වාසනා වේවා කියලා අපි මේ වෙලාවේ සාදු කියා ප්‍රාර්ථනා කරගමු. ඒ වගේම ධර්ම දේශනා කළ ස්වාමින් වහන්සේටත් ආශිර්වාදේ කරනවා. ඒ වගේම විශේෂ පුණ්‍යානුමෝදනාවක් කරනවා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුන්ටත්, ඒ වගේම අතිගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ටත් විශේෂයෙන්ම සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ දෙපළටත් මේ උතුම් ධර්ම දානමේ උදාර කුසල ක්‍රියාවේ බලයෙන් නිදුක් භව නිරෝගී භව සැලසේවා. රට ජාතිය ආරක්ෂා කර ගන්නට ඒ හැම දිනාටම නිදුක් භව නිරෝගී භව දීර්ඝායුෂ සම්පන්නිය කායික මානසික සුවපත් භාවය සැලසේවා කියලා අපි මේ වෙලාවේ ආශිර්වාදේ කරනවා. ඒ වගේම රැස් කරගත් උදාර කුසල ක්‍රියාවේ ආනුභාවයෙන් අති ගෞරවනීය දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේටත් පින් දෙන ගමන්, ඒ වගේම මානමී මියගිය මාගේ මෑණියන්ටත්, ඒ වගේම පියාණන්ටත්, ඒ වගේම මා පැවිදි කරපු ගුරු දේවෝත්තමයන් වහන්සේටත් මේ සියලු පින් අනුමෝදන් වේවා. ධර්ම මාර්ගයේ අඩුවක් පාඩුවක් නැතුව මට උගන්වන මාගේ ගුරු දේවයාණන්ටත් මේ සියලු කුසලයේ බලයෙන් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. ඒ වගේම අවසානයේදී ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා, මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා, අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙන්නට මේ කුසල් උතුම් පාරමිතාවක්ම වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං. හැම දිනාටම තුන් සම්මා සම්බුදු සරණ වේවා. සාදු සාදු සාදු. සදහවත්නි, උතුම් අවේදිත සැපේ වන අමා නිවන් සැපතම ලබන්නට දහම් මඟ පෙන්වා දෙමින් එම ධර්මානුශාසනාව සමහිත සුව පිණිසම පවත්වා පදාළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ පූජ්‍යපාද මාතර මහින්ද පින්වත් ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට මෙවැනි උදාහරතර උතුම් සත්ක්‍රියාවන්හි තව තවත් නිරත වන්නට ශක්තිය, ධෛර්ය, නිදුක් නිරෝගී සුව සම්පන්නිය සැලසේවායි අපි හැමදෙනා සාදුනාද පවත්වමින් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු.